මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය දරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින්. ඔවුන්ගේ අරමුණු ලෙස පසුගිය ජූලි 28 වන දින මිය පරලෝකීය W.A. බන්දුපාල පියාණන්, මාස 3කට පෙර මිය පරලෝකීය ලලිතා ජෙනට් සමරතුංග සහ හේමා මාලිනී දිසානායක දයාබර මෞතුමිය සහ නිලූෂා අබේනායක සෙනෙහබර මිතුරියන්ටත් අනෙකුත් වියෝ වූ ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීමයි. අප සමග සිටින අප මෙලොවට බිහි කළ දයාබර දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ට සහ නෑදෑ හිතමිතුරන්ටත් මේ පින් කුසල් ලැබේවා. සියලුම දෙනා සුවපත් වේවා. ලෝකවාසී සියලු දෙනා මේ වසංගත රෝගයෙන් අත්මිදීමට මේ පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා. මේ සඳහා දායක වූ අප සැමටත් මහත් වූ උනන්දුවෙන් හා ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කළා වූ සියලු දෙනාත් සුවපත් වේවා. සෑම කල්හි සම්‍යක් දෘෂ්ටික වේවා. එසේම පින්වත් දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත වූ ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානය හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ලෝකවාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් තථාගත ශ්‍රී සද්ධර්මය තුන් ලෝකයක් මහා කරුණාවෙන් තෙමාලු අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වතුන්ට මතක ඇති දහම් සොඩ ජාතකයේදී දහම් සොඩ රජතුමා වශයෙන් හිටපු අපේ මහා බෝධිසත්වයන් වහන්සේට මේ දහම කියන එක මොනතරම් මේ ලෝකයට අවශ්‍යම කාරණයක්ව තිබුණාද කියලා ප්‍රකට කරපු හැටි, දහම් සොඩ රජතුමා දහම් පදයක් කියන කෙනෙක් හොයාගෙන ගම් නියම් ගම් සැරිසරලා අවසානයේදී එක්තරා අමනුෂ්‍යයෙක් විසින් එක්තරා රාක්ෂයෙක් විසින් දහම් සොඩ රජතුමාට සිහිපත් කරනවා, මම එක දහම් පදයක් කියා දෙන්නම්, හැබැයි ඔබ මට ජීවිතය පරිත්‍යාග කරන්න ඕන කියලා. පස්සේ දහම් සොඩ රජතුමා ජීවිතය පරිත්‍යාග කරලා ඒ දහම් පදය අහන්නට සූදානම් වෙනවා. එතකොට ජීවිතයක් කියන එක අපි දන්නවා අපි කොච්චර පරිස්සම් කරනවද. ඇහැට සබන් වතුර ටිකක් ගියත් අපි ගොඩක් කලබල ඉක්මනට හොදගන්නේ මේ ජීවිතය තුළ තියෙන ලෝකය දැකීමේ පුංචි ඇස් දෙක පවා අපට ගොඩක් වටින නිසා. සතා සීපාවෙක් දැක්කම සර්පයෙක් එහෙම දැක්කට පස්සේ ගැස්සිලා පැත්තකට විසි වෙන්නේ මේ ජීවිතය අපට ගොඩක් වටින නිසා. ජීවිතේට කරදරයක් කරනට පොඩ්ඩක්වත් කැමති නැති නිසා. මදුරුවෙක් ඇවිල්ලා ළඟට වහනකොට කලබල වෙන්නේ එලවන්නේ මදුරුවෙක්වත් මේ ශරීරයට කරදරයක් කරනවට අපි කැමති නැහැ. මේක අපි රකින්නවා, මේක අපට වටිනවා. එච්චර වටින ජීවිතයේ මහා බෝධිසත්වයන් වහන්සේ. අපේ ජීවිතයටත් වඩා වටිනවා මහා බෝධිසත්වයන් වහන්සේ නමකගේ ජීවිතේ. ඒ ජීවිතේ පවා යක්ෂයෙකුට බිලි දෙන්නට පෙළඹුණා එක දහම් පදයක් වෙනුවෙන්. මේ කාලය තුල බුද්ධෝත්පාද කාලවල මහා වැහි වැටෙනා වගේ කාන්තාරවලට එක දිගට අකලට වැටෙන අනෝරා වැහි වගේ මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට නැවත අහන්න පින තිබුණත් බුද්ධ ශූන්‍ය කාලෙනවා එක බණ පදයක්වත් මිනිසයන්ට හිත නිවා ගන්නට අහන්න හම්බ වෙන්නේ නැහැ.
ඉතින් මේ නිරන්තරයෙන්ම බණ ඇහෙනවා කියලා සැහැල්ලුවට ගන්න නැතුව සංසාර ගමනටම දාලා බලලා බුදුරජාණන් වහන්සේ නමකගේ බණක් ඇහෙන්න දහමක් ඇහෙන තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අනේ මං සංසාරේ මොනතරම් පින් කරලා ඇතිද මේ ධර්මය මේ අහන්න ලැබුණ අවස්ථාවේ ධර්මයෙන් උතුම්ම දේ කරගත්ත කෙනෙක් වශයෙන් මම මරණයටපත් වෙන්න ඕන කියලා අපි හැමතිස්සෙම අදිෂ්ඨාන කරන්න ඕන. පෘථග්ජනෙක් වශයෙන් ඉපදුණු මම මේ ධර්මය හමු වෙලත් පෘථග්ජනෙක් විදියට මැරෙනවා නම් තවත් නින්දාවක් මේ ලෝකේ අපට නැහැ. සංසාර දුක්ඛයම නිවා ගන්නට පුළුවන් ධර්මය හමු වෙලත් පුහුදුනෙක් විදියටම අපි මරණය වැළඳ ගන්නවා නම් තවත් දීර්ඝ සංසාර කතරකට ගමන් ආරම්භනවා නම් පින්වත් ඒ තරම් මහා අවඩක් මහා වාසනාවක් මහා භාග්යක් අපිට තවත් නැහැ. ඒ නිසා මේ ධර්ම දේශනා විකාශය වෙන කාලය කියන්නේ වස්සාන කාලය. අපේ ශාසනික මහා සංඝරත්නය වෙර වඩන කාලය. වෙනදාටත් වඩා දැඩිව සීලය අරගෙන සමාධිය අරගෙන ප්‍රඥාව අරගෙන බණ දහම් ඉගෙන ගනිමින් දුතාංග රකිමින් ඒ වගේ මහා සංඝරත්නය මේ කාලය තුල දැඩි වීරයකින් නිවන් දකින්න කටයුතු කරනවා. දැඩි ඡන්දයකින් නිවන් දකින්න කටයුතු කරනවා. උන්වහන්සේලා හා සමගාමීව අපේ පින්නතුරුත් මේ වස්සාන කාලේ පිළිවෙතටම තව තවත් රොද බඳින්න ඕනේ. පිළිවෙතම ජීවිතේ කරගන්න ඕනේ. පිළිවෙතත් එක්ක දවස ගෙවන්න ඕනේ. නැතුව පින්නත්ටි අපිට මේ දුකෙන් ගැලවෙනවා කියන එක නම් හිතන්නවත් බෑ. දුකෙන් ගැලවෙනවා කියන එක පහසු දෙයක් කියලා හිතන්නත් එපා. අනවරාග්‍ර සංසාර ගමනක හොඳට මෝරපු හැඟීම් තමයි තණ්හාව කියන්නේ, දෘෂ්ටිය කියන්නේ, මානය කියන්නේ. මේ ඝන හැඟීම් බණ අහලා වාර කීපයක් භාවනා කරලා යම් කිසි මට්ටමකට පිළිවෙත් පුරලා ප්‍රහාණය කරලා නිවන් දකින්න හිතනවා නම් ඒක පින්නත්නි මුලාවක්. අසංකේය කල්ප ගණන් මෝරෙන මේ තණ්හා දෘෂ්ටි මාන ආදිය බැහැර කරන්න ප්‍රහාණය කරන්න අපිට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. අතීතයේ හිටපු සමහර උතුමන් වහන්සේලා ජීවිත පරදුවට තියලා තමයි මේ තණ්හා දෘෂ්ටි මාන ආදී කෙලෙස් දුරු කරන්න කැපවීම කරලා තියෙන්නේ. බාහ්‍ය දාරුචිය ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්තුන් දන්නවනේ. මහා පර්වතයක් උඩට නැගලා පර්වතයට නගින්න උදව් වෙච්ච ඉනිමග පෙන්නලා. එතන හිටපු සමහර ස්වාමීන් වහන්සේලා වෙරවීරිය වඩලත් නිවන් දකින්නට අවස්ථාව නැතුව කුසගින්නේ පිපාසයේ දුක් විඳලා මැරුණා. හැබැයි දාගත්තේ වීරිය අපත ගියේ නෑ. මේ බුද්ධ ශාසනයේදී රහත් වෙන්නම හේතුණා. ඒ නිසා මේ වස්සාන කාලය තුල තව තවත් කල්පනා කරන්න මම මේ රකින්න සීලය රකින්නේ පන්සිල් නම් අටසිල් ඒ කියන්නේ ආජීව අට්ටමක සීලයට යොමු වෙන්න ඕනේ. ඒ වගේ මේ කාලය තුල රකින්න මේ පාතිමෝක්ඛ සංවර සීලය විතර නම් එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලය මම ඇති කර ගන්න. ඒ පැත්තට නැඹුරු වෙලා. ඊළඟට ඒ දෙක රකින්නවා නම් මේ කාලය තුල මමගේ ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියන්නේ ප්‍රත්‍ය කියන්නේ නිවස ආහාර පාන ආදී පවා භාවිතා කරද්දී සිහිය සහ නුවණ යොදමින් එය භාවිතා කරනවා කියලා. මගේ ආජීවය පිරිසුදු කර ගන්නවා කියලා. ඒ වගේ එක තැනකට සීමා වෙලා තියෙන තමන්ගේ ගුණය විහිදුවන්න මේ කාලය. දවසකට විනාඩි 30ක් නම් භාවනා කරන්නේ දවසකට පැයක්වත් භාවනා කරන මට්ටමකට මේ කාලේ තමන් කැප වෙන්න ඕනේ. භාවනා කරන්නේ නැත්නම් අඩුම ගාන විනාඩි 30ක්වත් භාවනා කරන මට්ටමකට යොමු වෙන්න ඕනේ. පැයක් භාවනා කරන පැය දෙකකට අරගෙන යන්න ඕනේ. සක්මන් කළා නැත්නම් සක්මන් කරන්න පටන් ගන්න ඕනේ. ආහාර පාලනය කළා නැත්නම් ආහාර පාලනය පටන් ගන්න ඕනේ. අනිත්‍යයට මෛත්‍රී කරනවා මදි නම් මෛත්‍රී කරන්න පටන් ගන්න ඕනේ. අනුකම්පාව ලෝක සත්‍යය කරේ මදි නම් අවිහිංසාව පතුරවන්න පටන් ගන්න ඕනේ. පවුලේ අයට දක්වන දයාව කරුණා මදි නම් ඒව වැඩි දියුණු කරන්න ඕනේ. අනිත්‍යයට උදව් උපකාර කරන වඩු නම් දැන් උදව් උපකාර කිරීම වැඩි දියුණු කරන්න ඕනේ.
ඒ වගේ මේ වස්සාන කාලය කියන්නේ බුද්ධ ශාසනය බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ ඉඳලා මහා ආර්යයන් වහන්සේලා බිහි කරපු උතුම් කාලයන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සිහිපත් කරමින් අද අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන අනුපස්සනා. අපි කලින් දින කිහිපයකම මේ අනුපස්සනා පිළිබඳව සාකච්ඡා කළා, දේශනා කළා. තථාගත ශ්‍රී සද්ධර්මයේ තුලත් අනුපස්සනා පිළිබඳව කතා කළා. අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිදු කරගෙන යන රාත්‍රී 9 භාවනා වැඩසටහන තුලත් අනුපස්සනා පිළිබඳ දේශනා 3-4ක් සිදු කළා. ඉතින් අපි දැන් මේ දවස්වල කතා කරන්නේ අනිච්චානුපස්සනාව ගැන. ඉතින් මේ වස්සාන කාලේ කරන්න ලස්සන භාවනාවක්. කෙලෙස් දුරු කරන්න හේතු වෙන විශේෂ භාවනාවක්. අනිච්ච කියලා කියන්නේ අපි දන්නවා සංස්කාරයන්ගේ ඇතිවීම, වෙනස් වීම, නැතිවීම. එතකොට අනුපස්සනාවක් කියලා කියන්නේ පුන පුනා සිදු කරන මානසිකාරයට. අනුපස්සනාවක් කියන්නේ පුන පුනා සිදු කිරීම. එහෙනම් සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම, වෙනස් වීම, නැතිවීම පුන පුනා මානසිකාර කිරීම හෙවත් මොකද්ද මේ අනිච්චානුපස්සනාවයි. සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම, වෙනස් වීම, නැතිවීම පුන පුනා මානසිකාර කිරීම. අපි සංස්කාර ධර්මයන් හෙවත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හෙවත් අපේ ජීවිත මේ විදියට අනිත්‍ය වශයෙන් දකිනකොට මොකද වෙන්නේ? මේ ජීවිත ගැන තියෙන පංචස්කන්ධ ආදී ගැන තියෙන තණ්හාව අඩු වෙන්න පටන් ගන්නවා. මේ තණ්හාව කියන්නේ කොඩි විනයක් වගේ. ඒක ජීවිත දුකෙන් දුකටපත් කරනවා. තණ්හාවත් එක්ක මෝහය එකතු වෙලා මුලාවටපත් කරලා එක එක සංස්කාර විශේෂ ඇලීම් ඇති කරවලා ඊළඟට ඒ සංස්කාර කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට අඬන වැළපෙන සුසුම් ලවන ඊටාම ඛේදනීය ඉරණමකට ජීවිත අරගෙන යනවා මේ තණ්හාව. දෘෂ්ටිය කියන්නේත් එහෙමයි. දෘෂ්ටිය කියන්නේ එක එක සංස්කාර ධර්ම ආත්ම කර ගැනීම. මම්මගේ කර ගැනීම. මගේ වශයෙන් ගන්න බැරි දේවල් අවිද්‍යාවත් හින්දා මොකද වෙන්නේ? මගේ කරගෙන මගේ කරගන්න බැරි දේවල් මගේ කරගෙන කියන අදහසට ඇවිල්ලා ඊය තමන්ගේ වශයෙන් නැති වෙනකොට තමන්ට ඕන විදිහට නැති වෙනකොට දැවෙන තැවෙන පිච්චෙන මට්ටමකට මේ කෙලෙස් අරගෙන යනවා. ඉතින් මානය කියන්නේ හීනමාන, සදිසමාන ආදී මිම්ම. ඉතින් මෙන්න මේ තණ්හා, දෘෂ්ටි, මාන ආදී කෙලෙස් වියලවන වැඩපිළිවෙල තමයි අනිච්චානුපස්සනාව. යම් කිසි තැනක දරගින්නක් තියෙන නම් පින්නත් නේ දර කැබැල්ල එළියට ගන්න ගින්දර අඩු වෙනවා. අවසාන දර කැල්ලක් ගත්තට පස්සේ ගින්න නිවිල යනවා. අන්න ඒ වගේ තමයි අනිච්චානුපස්සනාව කියන එක යමෙක් පංචස්කන්ධ ධර්මයේ අසුරු කරගෙන පුරුදු පුහුණු කරද්දී එයාගේ තණ්හා, දෘෂ්ටි, මාන කියන ගින්දර මොකද වෙන්නේ? ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ තණ්හා, දෘෂ්ටි, මාන වැඩෙන්න හේතුනේ අයෝනිසෝ මනසිකාරාදිය මේ අනිච්චානුපස්සනාව තුලින් බැහැර වෙනකොට ඒ තණ්හා, දෘෂ්ටි, මාන තියෙන ගිනි අඩු වෙලා ගිහිල්ලා සාන්ත කෙනෙක් බවට පත් වෙනවා. නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. තදංග ලෙස කෙලෙස් ප්‍රහාණයක් වෙනවා. ඉතින් ඒ නිසා බොහෝම වැදගත් අනුපස්සනාවක් තමයි අනිච්චානුපස්සනාව. අපි රූපය පිළිබඳව, වේදනා පිළිබඳව සහ විඥානය පිළිබඳව සාකච්ඡා කළා. තව දෙකක් අපිට තියෙනවා. සංඥාව සහ සංකාර. ඉස්සරහට තව තියෙන දුක්ඛානුපස්සනා, විරාගානුපස්සනා කියලා ඉස්සරහට තව අනුපස්සනා තියෙනවා. එතකොට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඥා ස්කන්ධය පිළිබඳව. සංඥා ස්කන්ධය. ස්කන්ධය කියන්නේ සමූහය කියන අර්ථය. සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එක. අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මාදිය හඳුනා ගන්නා ආකාරයට කියනවා, හඳුනා ගන්නා සිතුවිල්ලට කියනවා සංඥාව කියලා. සංඥාව එකක් වුණාට පින්නත්නි මේක උපදින ස්ථාන අනුව හය ආකාරව විග්‍රහ කරලා තියෙනවා. ඇහැ සුරු කරන පහළ වෙන සංඥාවට කියනවා රූප සංඥා.
කන ඇසුරු කරගෙන පහළ වෙන සංඥාවට කියනවා ශබ්ද සංඥා. නාසය ඇසුරු කරගෙන පහළ වෙන සංඥාවට කියනවා ගන්ධ සංඥා. දිව ඇසුරු කරගෙන පහළ වෙන සංඥාවට කියනවා රස සංඥා. රස හඳුන ගැනීමේ සිතුවිල්ල හෙවත් හැඟීම හෙවත් චෛතසිකය. ඊළඟට කය ඇසුරු කරගෙන පහළ වෙන සංඥාවට කියනවා පොට්ටබ්බ සංඥා. ස්පර්ශ හඳුනා ගැනීමේ සිතුවිල්ල එහෙම නැත්නම් හැඟීම එහෙම නැත්නම් චෛතසිකය. ඊළඟට සිතුවිලි හඳුනා ගැනීමේ සංඥාව මනස ඇසුරු කරගෙන උපදිනවා. ඒකට කියනවා ධම්ම සංඥා කියලා. දැන් අපි හිතමු දැන් අම්මා කියන චරිතය අපි ඉස්සරහට එනකොට මේ එන්නේ අම්මා කියලා අනිකුත් අයගෙන් වෙන්කොට අපි හඳුනගන්නේ සංඥාව නිසා. ඒ වගේ ඊළඟට ගී හඬක් ඇහෙනකොට මේ ගීතේ ගායනා කරන්නේ මෙන්න මේ ගායකයා කියලා අනිකුත් ගායක ගායිකාවන්ගෙන් වෙන් කරලා අපි හඳුනගන්නේ සංඥාව නිසා. ඊළඟට නාසයට ගන්ධයක් දැනෙනකොට ඒක රෝස මල් සුවඳක්ද, දාස් මල් සුවඳක්ද, අරලිය මල් සුවඳක්ද කියලා වෙන්කොට හඳුනගන්නේ සංඥාව නිසා. දිවට රසයක් දැනෙනකොට මේ ඇඹුල් රසය, තිත්ත රසය කියලා වෙන්කොට හඳුනගන්නේ සංඥාව. ඒක සිතුවිල්ලක්. ඒක කායික කයෙන් හඳුන ගැනීමක් නෙවෙයි. ඒක සිතුවිල්ලකින් තමයි හඳුනගන්නේ. ඊළඟට පහසක් දැනෙනකොට ඒ පහස හුළඟ හේතු වෙලා ඇති වෙන පහසක්ද නැත්නම් මැස්සෙක් මදුරුවෙක් වැහීම නිසා ඇති වෙන පහසක්ද කියලා ඒක වෙන්කොට හඳුනගන්නේ සංඥාව නිසා. ඊළඟට අපේ හිතේ පින්නත් අපි හිතමු කෙනෙක් ගැන ආදරයක් ඉපදුනොත් මේ ඉපදුනේ ආදරය කියලා අපි හඳුනගන්නේ සංඥාවෙන්. කෙනෙක් ගැන තරහක් ඉපදුනොත් මේ ඉපදුනේ තරහ කියලා හඳුනගන්නේ සංඥාවෙන්. හිතේ දුකක් ඇති වෙච්ච වෙලාවකට අපි ඒ දුක හඳුනගන්නවා සංඥාවෙන්. මේ ඒ කියන්නේ ඒ හින්දා තමයි අපි කියන්නේ මේ වෙලාවේ මගේ හිතේ දුකක් තියෙනවා. කියන අපි හඳුනගත්තා ඒ දුක සංඥාව උපකාරයෙන්. ඊළඟට හිතේ සතුටක් සැප වේදනාවක් තියෙනවා නම් ඒක හඳුනගන්නේ සංඥාවෙන්. ඒ වගේ හිතේ ඉරිසියාවක්, ක්‍රෝධයක්, මානයක් එහෙම විවිධ සිතුවිලි හිතේ උපදිනකොට ඒ අවස්ථාවල හඳුනගන්නේ සංඥා උපකාරයෙන්මයි. එතකොට වර්තමානයේ මෙහෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හැඟීම් හඳුන ගන්නට පුළුවන්කම ලැබුණේ කොහොමද අපිට? අන්න ඒක හරියම වැදගත්. අපේ හිතෙහි තියෙනවා මෙන්න මෙහෙම ලක්ෂණයක්. හිතේ සහ හිතේ උපදින සිතුවිලි වල. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන. පින්වත්නි පන්දමක් තියෙනවා. දැල් වෙන පන්දමක්. මේ දැල් වෙන පන්දමෙන් මොකද කරන්නේ? තවත් පන්දමක් දල්වනවා. දෙවෙනි පන්දම එතකොට. පළවෙනි පන්දමෙන් දෙවෙනි පන්දම දැල්ලුවා. දෙවෙනි පන්දමෙන් දල්වනවා තුන්වෙනි පන්දම. තුන්වෙනි පන්දමෙන් දල්වනවා හතරවෙනි පන්දම. හතරවෙනි පන්දමෙන් දල්වනවා පස්වෙනි. මේ විදිහට හයවෙනි, හත්වෙනි, අටවෙනි මේ විදිහට පන්දම් අපි හිතමු 100ක් තියෙනවා කියලා. එතකොට 99 වෙනි පන්දමෙන් 100 වෙනි පන්දම දල්වනවා. එතකොට පළවෙනියටම දල්ලපු පන්දමේ යම් දැල්ලක් තියෙනවා නම් ඒ දැල්ල නෙවෙයි නේද 100 වෙනි පන්දමේ දැල්ලේ තියෙන්නේ. ඒ දැල්ල නෙවෙයි. පළවෙනි පන්දමේ යම් දැල්ලක් තිබ්බද ඒ දැල්ල නෙවෙයි තියෙන්නේ 100 වෙනි පන්දමේ. දෙවෙනි පන්දමේ යම් කිසි පන්දම තුල දැල්ලක් හටගත්තා නම් ඒ දැල්ල නෙවෙයි තියෙන්නේ 99 වෙනි පන්දමේ දැල්ලේ. හැබැයි මේ 100 වෙනි පන්දමේ දැල්ල උපදින්න කලින් හැම පන්දමක්ම හේතුණාද නැද්ද? එක පන්දමක තියෙන දැල්ල ඒ පන්දමට ආවේනිකයි. ඊළඟ පන්දමේ තියෙන දැල්ල ඊළඟ පන්දමට ආවේනිකයි. හැබැයි මේ හැම පන්දමක්ම දැල් වෙන්න කලින් පන්දම් වල දැලි හේතුණාද නැද්ද? හේතුණා. ඒකයි සිහිපත් කළේ 100 වෙනි පන්දම තුල යම් දැල්ලක් තියෙනවා නම් ඒ දැල්ලට කලින් පන්දම් 99ම දැල්ල එකිනෙකට හේතුණා ප්‍රත්‍ය වුණා. එහෙම කලින් දැලි හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමයි 100 වෙනි දැල්ල හටගත්තේ. අන්නේ 100 වෙනි දැල්ල වගේ පින්නති ගන්න වර්තමානයේ අපි ඇති කරගන්න හඳුන ගැනීම වලට. එහෙනම් වර්තමානයේ අපි මේ ඇති කරගන්න හඳුන ගැනීම වලට හේතුණු
කලින් සංඥා තියෙනවා. ඊට කලින් සංඥා තියෙනවා. ඊට කලින් සංඥා තියෙනවා. ඊට කලින් සංඥා තියෙනවා. 100 වෙනි පන්දමේ දැල්ලට කලින් පන්දම් 99ක දැල්ල හේතුණා වගේ වර්තමානයේ අපි යමක් හඳුන ගන්නකොට අතීත සංඥා 10 ගාණක් හේතු වෙනවා. හැබැයි මේ වර්තමාන හඳුනා ගැනීම අලුත් හඳුනා ගැනීමක්. ඒ හඳුනා ගැනීම හටගත්තේ අනිත් අතීත සියලු හඳුනා ගැනීම නිරුද්ධ වුණාටත් පස්සේ. හැබැයි අතීත හඳුනා ගැනීම හේතු වෙන ප්‍රත්‍ය වෙන ස්වභාවයක් තියෙනවා වර්තමාන හඳුනා ගැනීමට. අපි මෙහෙම හිතමු. දැන් අම්මා කියලා අපි ගමු. අපි දැන් අම්මා හඳුන ගන්නවා. අපි අම්මා හඳුන ගන්නකොට අපි ඉස්සෙල්ලාම අම්මා හඳුනගත්තේ කවදද? අපි මේ ලෝකෙට ආවට පස්සේ අපේ ආච්චි කෙනෙක් හරි සීයා කෙනෙක් හරි නැත්නම් අම්මා හරි තාත්තා හරි අපිට අම්මව ඉස්සෙල්ලම හඳුන්වලා දුන්නා. එතකොට නේද අම්මා ගැන සංඥා පහළ වෙන්න පටන් ගත්තේ. මේ පුතේ අම්මා, මේ පුතේ වාට කිරි දෙන අම්මා, මේ පුතේ වා බලාගත් අම්මා, බලා ගන්න අම්මා, මේ පුතේ ඔයා කුසේ තියාගෙන හිටපු අම්මා කියලා අම්මාව හඳුන්වලා දෙනකොට මේ ලෝකේ අලුත් සංඥා ඉපදුනාද නැද්ද අම්මා අරමුණු කළා. ඊට පස්සේ අම්මා දකින වාරයක් පාසා අම්මා කියලා හඳුන ගැනීම සිදු වෙනවද නැද්ද? එතකොට එහෙනම් පුංචි කාලේ ඉඳලා මේ අම්මා හඳුනා ගැනීම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමයි වර්තමානයේ අම්මා අපේ ඇස් ඉස්සරහට එද්දී අම්මා කියලා හඳුනගන්නේ. ඊළඟට අපි හිතමු කනට ඇහෙන ශබ්දයක් කියලා. අපි සිහිපත් කළා කෙනෙකුට මේ ලෝකේ තවත් ගායක ගායිකාවන්ගේ කටහඬවල් වලින් වෙන් කරලා යම් කිසි කෙනෙක්ගේ කටහඬ හඳුන ගන්න පුළුවන් කියලා. එයාට ඒ කටහඬ හඳුන ගන්නට කලින් ඒ කටහඬ පිළිබඳ බොහෝ වාරයක් ඒ කටහඬ හඳුනා ගැනීම සිද්ධ වුණාද නැද්ද? සිද්ධ වුණා. යම් කිසි නාසයට දැනෙන ගන්ධයක් තියෙනවා නම් අපි හිතමු රෝසමල් සුවඳක් කියලා. ඒ රෝසමල් සුවඳ වර්තමානයේ හඳුන ගන්න කලින් මෙයා බොහෝ වාරයක් පුංචි කාලේ ඉඳලා රෝසමල් සුවඳ හඳුනාගෙන තියෙනවද නැද්ද? හඳුනාගෙන තියෙනවා. වර්තමානයේ දිවේ අපි හිතමු තියෙනවා කියලා ලුණු ටිකක්. එතකොට මේ ලුණු රස හඳුන ගන්න අතීත පුංචි කාලේ ඉඳලා ලුණු රස හඳුනා ගැනීම හේතු වෙනවද නැද්ද? එහෙනම් අතීත සිතුවිලි හේතු වෙනවා වර්තමාන හඳුනා ගැනීම සඳහා. අතීත සංඥා හේතු වෙන වර්තමාන සංඥාවලට. ඊළඟට අපි හිතමු අපේ හිතේ පහළ වෙනවා ආදරය. ආදරය පහළ වෙනකොට මේ ආදරයක් ඇති වුණා කියලා හඳුන ගන්නට අතීතයේ යම්කිසි කාලයක ඉඳලා මේ ආදරය හඳුනා ගැනීම හේතුණාද නැද්ද? හේතුණා. තරහක් පහළ වෙනකොට වර්තමානයේත් මේ තරහ කියලා හඳුන ගන්න අතීතයේ තරහ හට ගන්නකොට ඒවා හඳුනා ගැනීම හේතුණා. මේ විදිහට අපේ ජීවිතේම ගත්තට පස්සේ පින්වත්නි වර්තමානයේ අපි යමක් හඳුන ගන්නවා නම් ඒ වර්තමානයේ හඳුනගන්නේ අනිවාර්යයෙන්ම කලින් අපි හඳුනාගෙන තියෙන දෙයක්මයි. එතකොට අන්න ඒ වගේ අතීත හඳුනා ගැනීම හේතු වෙලා වර්තමාන හඳුනා ගැනීම උපදින ස්වභාවයක් තියෙනවා. හැබැයි වර්තමාන හඳුනා ගැනීම උපදිනකොට කලින් හඳුනා ගැනීම මොකද වෙලා තින්නේ? නිරුද්ධ වෙලා ඉවරයි. පොල් ගෙඩියක් හිටෙව්වට පස්සේ අපි දන්නවා පොල් ගහක් වෙනවා කියලා. හැබැයි පොල් ගහ ආවට පස්සේ අපි පොල් ගෙඩිය හෙව්වොත් මොකද වෙන්නේ? පොල් ගෙඩිය නැහැ. වී ඇටයක් පැල කළා ඊට පස්සේ වී කරලෙනවා. වී කරලෙන කාලේ අපි වී ඇටේ හෙව්වොත් වී ඇටයක් හොයාගන්න නැහැ. හැබැයි ඒ පොල් ගෙඩියේ ඒ වී ඇටේ ගති ලක්ෂණ සහිතව අලුතෙන් පොල් සහ වී හටගන්න ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ අපේ අතීත සිතුවිලි පරම්පරාව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා එවැනි ගති ලක්ෂණ සහිත සංඥාදී සිතුවිලි පහළ වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඔන්න එක විදියක් අපි සංඥාව ගැන හඳුනාගත යුතුයි. ඊළඟට මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ අපේ හිතේ උපදින මේ සංඥාවල වැඩිම සහ පිරිහීම. ඒකත් අපි හඳුන ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලම් කරන්නේ මේක විදර්ශනාවට ගන්න කලින් මේ සංඥාව ගැන අවබෝධයක් ඇති කර ගැනීම. සංඥාවේ පිරිහීම වැඩිම අපි අල්ලගන්නේ කොහොමද? අපි හිතමු කෙනෙක් අසුභ භාවනාව කරන්න පටන් ගන්නවා. අපි දන්නවා මේ ලෝකෙ තියෙන සංඥා දෙකක් සුභ සංඥා සහ අසුභ සංඥා කියලා. සුභ සංඥා කියලා කියන්නේ ශරීරයක් දැක්කට පස්සේ කෙස් සුභ වශයෙන්, හම සුභ වශයෙන්, දත් ටික සුභ වශයෙන් හඳුන ගැනීම.
එතකොට එයාට පහළ වෙන සංඥා ටික සුභ සංඥා. සුභ සංඥා පහළ වෙන කෙනෙක්ට මේ තථාගත ශාසනය තුල අසුභ භාවනාව අසුභ සංඥා ගැන අහන්න ලැබෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? එතකොට මෙයා මේ අසුභ භාවනාව කරනකොට කලින් සුභ වශයෙන් හඳුනාගත්ත සංඥා සහිත මෙයා මොකද කරන්නේ? කෙස් අරගෙන කෙස්වල අසුභය හඳුන ගන්න උත්සාහ කරනවා. ඒ සම්බන්ධ සිතුවිලි පරම්පරාවක් අරගෙන යනවා. ලොම් අරගෙන හම් අරගෙන මස් අරගෙන අසුභය හඳුන ගැනීම සම්බන්ධ සිතුවිලි පරම්පරාවක් මෙයා අරගෙන යනවා. ඒ කියන්නේ මෙයාට කෙස් සම්බන්ධ අසුභ සංඥා පහළ වෙනවා එතකොට. හම් මස් කටු නහර සම්බන්ධ අසුභ සංඥා පහළ වෙනවා. දැන් මේ විදිහට යම් කිසි කෙනෙක් මේ අසුභ සංඥාව නැවත භාවිතා කරන මොකද වෙන්නේ? අසුභ සංඥාව වැඩෙනවා. කලින් තිබ්බ සුභ සංඥා මොකද වෙන්නේ? පිරිහෙනවා. ඊළඟට මෙයා මේ අසුභ සංඥාව වර්ධනය කරන එක ටිකෙන් ටික අඩු කළොත් මොකද වෙන්නේ? අසුභ සංඥාව එන්න පිරිහෙන පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? සුභ සංඥාව නැවත වැඩෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තියෙනවා. දැන් අනිත්‍ය සංඥා වුණත් එහෙමයි. නිත්‍ය සංජීවම ආපු කෙනා අනිත්‍ය සංඥාවට යොමුනාට පස්සේ මෙයාගේ අනිත්‍ය සංඥා පිළිබඳ මනෝලෝකයක් ගොඩ නැගෙනවා. එතකොට අනිත්‍ය සංඥා පිළිබඳ වැඩිමක් සිද්ධ වෙනවා. හැබැයි මෙයා අනිත්‍ය සංඥා මොනවා හරි වැඩ කටයුතු නිසා තමන්ගේ කාර්යබහුලත්වයන් නිසා හරි අතපසු කළොත් අනිත්‍ය සංඥාව ටිකෙන් ටික අඩු වෙලා නිත්‍ය සංඥාව ආපහු ලියලන පටන් ගන්නවා. ඊළඟට අපි හිතමු අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා පංචස්කන්ධයේ දුක හඳුනා ගැනීම කියන එක. ඒකත් එහෙමයි. පංචස්කන්ධයේ සැපයි කියන සංඥාවෙන් ආපු කෙනා මේක දුකක් කියලා හඳුන ගන්නකොට මේ පංචස්කන්ධයේ දුකයි කියන සංඥාව වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක මග ඇරෙනකොට ආපහු පංචස්කන්ධයේ සැපයි කියන සංඥාව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට මෙහෙම දේවලුත් වෙනවා අපේ ජීවිතවල. මේ සංඥාව සම්බන්ධව අපි තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු අපි පාසල යන කාලේ ඇසුරු කරපු යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවත් එක්ක අපි හිටියා උසස් පෙළ වෙනකම්. එතකොට අපි යාළුවා පිළිබඳ යම්කිසි සටහනක් යම්කිසි හඳුනා ගැනීමක් සිදු කරගෙන ඉවරයි. යාළුවා මෙහෙම උසයි මෙහෙම මහතයි ආදී වශයෙන්. ඊට පස්සේ උසස් පෙළෙන් පස්සේ අපිට ඒ යාළුවා ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අතරේ යාළුවා යනවා හමුදාවට. හමුදාවට ගිහලා යුද්ධෙට ගිහිලා මෙයාගේ කකුල් දෙකම නැති වෙනවා. දැන් අපිට අර යාළුවා දැන් අවුරුදු 15කින් විතර හමුුනේ නැහැ. පාසල් කාලෙදි තමයි අන්තිමටම දැක්කේ. අපි හිතමු මේ යාළුවාගේ නම සමන් කියලා. දැන් මේ සමන් ගැන එහෙම අපිට සාමාන්‍ය ජීවිතයේදී මතක් වුණොත් අපිට ඒ සමන් කියන යාළුවා ගැන පහළ වෙන සංඥා මොකද්ද? සටහන. හොඳට අත් කකුල් තියෙන කෙනෙක් අර පාසල් කාලේ සටහන මතකෙට එන්නේ. නමුත් එයා ඇත්තටම දැන් එයාගේ සටහන මොකද්ද? කකුල් දෙකක් නෑ එයාගේ. අපි වර්තමානයේ එයා හමු වෙන ගියාට පස්සේ අපේ අර අතීත සංඥාට මොකද වෙන්නේ? අතීත සංඥාව වෙනස් වෙලා අලුත් සංඥාවක් එනවා. දැන් කකුල් දෙකක් නැති සමන් විදියට. අන්න ඒක අපේ මේ සංඥාව කියන එක යම් යම් හේතුන්ට අනුකූල වෙනස් වෙනවා. අපිට දැන් එකට ඉන්න අපිට දැන් විවාහ වුණා කියලා ආදරය කරලා. දැන් ආදරය කරන කාලවල මෙයා හරීම හොඳ කෙනෙක්, කරුණාවන්ත කෙනෙක් කියලා සංඥා පහළ වෙන්නේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ අපි හිතමු මේ විවාහ වෙච්ච කෙනා නපුරුනොත් මොකද වෙන්නේ? එයා නපුරු කෙනෙක් කියලා සංඥා පහළ වෙනවා. මෙයා මං ගැන හිතන්නේ නැති කෙනෙක් කියලා සංඥා පහළ වෙනවා. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන පින්නද මේ සංඥා චෛතසික කියන්නේ සිතුවිල්ල කියන්නේ එහෙම අපි හිතලා පහළ කරගන්න එකක් නෙවෙයි හේතුන්ට අනුකූලව පහළ වෙන එකක්. අන්න ඒක අපි තේරුම් ගන්න. මේක හේතුන්ට අනුකූලව දැන් තිරිසන් ලෝකයකට ගියාට පස්සේ තිරිසන් ලෝකයට අදාළ සංඥා වගේක් පහළ වෙනවා. දිව්‍ය ලෝකයට ගියාට පස්සේ දිව්‍ය ලෝකයට ආවේනික සංඥා පහළ වෙනවා. මනුස්ස ලෝකයකට ආවට පස්සේ මනුස්ස ලෝකයට ආවේනික සංඥා පහළ වෙනවා. ඒ වගේ මේ සංඥා ස්කන්ධය කියන්නේ එහෙම හේතුන්ට අනුකූලව විවිධ හැඩතල ගන්න එකක්. විවිධ ආකාරයට සටහන් වෙන එකක්. ඉතින් මෙන්න මේ සංඥාව ගැනත් පින්නත් දැන් මෙහෙම දෙයක්ත් තියෙන දැන් සංඥා බහුල කෙනෙක් කියන්නේ දැනුගත් කෙනෙක්. දැන් අපි හිතුව දැන් සමාජෙ ඉන්නවා ආචාර්ය මහාචාර්ය එහෙම ඉන්නවනේ විවිධ ශාස්ත්‍රවල වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්නවා එහෙම
කලා ශේෂ්ත්‍ර වලින් ආචාර සහ මහාචාර. ඒ කියන්නේ එයා ඒ ශේෂ්ත්‍රය සම්බන්ධව බහුලව හඳුනා ගැනීම තියෙන කෙනෙක්. වෛද්‍ය ශේෂ්ත්‍රය ගත්තට පස්සේ වෛද්‍ය ශේෂ්ත්‍රය අපි හිතමු විශේෂඥ වෛද්‍යරයෙක් කියලා. එයා එහෙනම් ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධ ඒ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පුදුමාකාර හඳුනා ගැනීම රාශියක් තියෙන කෙනෙක්. ඒ වගේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තුල යම් කිසි කෙනෙක් ආචාර්ය මහාචාර්ය කෙනෙක් වෙලා ඉන්නවනම් මෙයා ඒ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තුල විශාල හඳුනා ගැනීම වගේක් තියෙන කෙනෙක්. හඳුනා ගැනීම වැඩි වෙන්න එයා බුද්ධිමත් කෙනෙක් කියලා නම් කරනවා. හඳුනා ගැනීම අඩු වෙන්න එයා දැනුගත්කමක් නැති කෙනෙක් විදිහට හඳුනා ගන්නවා. ඒ කියන්නේ කෙනෙක් ශේෂ්ත්‍ර සමූහයක් ගැන හඳුනා ගැනීම නම් තියෙනවා නම් එන අයාගේ බුද්ධි මට්ටම ඉහළයි. අපි හිතමු යම් කිසි කෙනෙක් සිංහල භාෂාවත් හඳුනා ගන්න පුළුවන් එයාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හඳුනා ගැනීම තියෙනවා, දෙමළ භාෂාව ගැන හඳුනා ගැනීම තියෙනවා. ඒ කියන්නේ එයාගේ සංඥා ගොඩාක් තියෙනවා. ඒකයි සිහිපත් කළේ සංඥා බහුල වෙන්න කෙනෙක් බුද්ධිමත්භාවය තීරණය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට තියෙන හඳුනා ගැනීම පරාසය හිතා ගන්නවත් බෑ. බ්‍රහ්ම ලෝකවල ස්වභාවයන් හඳුනා ගන්නවා. මේ දසදහස සක්වල තියෙන ස්වභාවය හඳුනා ගන්න. ඒ වගේ බුදු පියාණන් වහන්සේ කියන්නේ මහා හඳුනා ගැනීම රාශියක් තියෙන මහා ප්‍රඥෙක්. ඉතින් ගමක ඉන්න කුඹුරක් කොටාගෙන ඉන්න පතපොත කියවන්න බැරි අකුරු ඉගෙනගෙන නැති පාසල් ගිහිල්ලා නැති කෙනෙක් කියන්නේ සංඥා ටිකයි යාගේ ජීවිතේ. ඉතින් යාගේ ජීවිතේ හඳුනා ගැනීම ස්වල්පයයි. උඩුබැලිය අතර ඉන්න දරුවගේ ජීවිතේත් හඳුනා ගැනීම ස්වල්පයයි. අන්න ඒ වගේ මේ සංඥාව කියන්නේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලෙහි කෘත්‍යය තමයි අරමුණු වෙනදී යම් ආකාරයකට හඳුනා ගැනීම. ඊළඟට මෙන්න මේ සංඥාව පිළිබඳ පින්නත් අපේ හිතේ තියෙනවා තණ්හාව, දෘෂ්ටිය, මානය. දැන් අපි හිතමු දැන් අම්ම කෙනෙක් ඉන්නවා. මේ අම්මට පුතෙක් ඉන්නවා. දැන් මේ පුතා ජීවත්ව ඉන්න කෙනෙක් පිළිබඳව ජීවත්ව ඉන්න කෙනෙක් කියන සංඥාව මේ අම්මට තියෙනවානේ. එතකොට මේ අම්මට හැමතිස්සෙම සංඥාවක් තියෙනවා මගේ පුතා ජීවත් වෙනවා කියලා හඳුනා ගැනීමක්. යම්කිසි මොහොතක මැරුණොත් මොකද වෙන්නේ? ඒ අම්මා කැමති නෑ මේ දරුවා මැරුණා කියලා හඳුනා ගන්න. නෑ ඒක වෙන්න බෑ මගේ දරුවෝ එහෙම මැරෙන්නේ නෑ කියලා තමන්ගේ අය මැරුණට පස්සේ ඒ මැරුණ අයගේ මරණය ප්‍රතික්ෂේප කිරීම මේ ලෝකේ හරියට තියෙනවා. නෑ තාත්තා මැරෙන්නේ නෑ, තාත්තා මැරුණ වෙන්න බෑ, තාත්තා නැගිටින්න, දුව මැරුණ වෙන්න බෑ, දුවේ නැගිටින්න. ඒවා මෙහෙම ඉන්න උඩු බැලිය අතර සද්ද නැතුව මං කතා කරද්දි ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවා කෙනෙක් මැරුණට පස්සේ මැරුණු බව හඳුන ගන්න අකමැති ගතිය. මැරුණා කියලා පිළිගන්න අකමැති ගතිය. ඒ කියන්නේ මෙයාගේ හිතේ ලොකු තණ්හාවක් තියෙනවා අරයා ජීවත්ව ඉඳීම පිළිබඳ හඳුනා ගැනීම ගැන. අර අදාළ පුද්ගලයා ජීවත් වෙලා ඉන්නවා කියලා හඳුනා ගැනීම පිළිබඳව මෙයාට තණ්හාවක් තියෙන නිසා තමයි ඒක වෙනස් වෙනකොට අකමැති වෙන්නේ. මැරුණු කෙනෙක් වශයෙන් එයා එහෙම නැත්නම් එයා පිළිබඳ මරණ සංඥාවක් ඇති කරගන්න අකමැති ඒකයි. ජීවත් වීම පිළිබඳ සංඥාවට තමයි මෙයා තණ්හා කරන්නේ. අනේ වගේ සංඥාව ගැන තණ්හාව තියෙනවා. ඊළඟට දැන් යම් කිසි විෂයක් ඉගෙන ගත්තට පස්සේ ඒ විෂය කියන්නේ අපි සිහිපත් කළා හඳුනා ගැනීම රාශියක් කියලා. අන්න ඒ පිළිබඳ තණ්හාව තියෙනවා. ඒ වගේ මේ ලෝකයේ විවිධ ශේෂ්ත්‍ර පිළිබඳ විවිධ දේවල් පිළිබඳ විවිධ අයගේ ජීවත් වීම පිළිබඳ ඒ වගේම විවිධ අයගේ ආදරය ආදී පවා ලැබෙනකොට ඒ ආදරේ Tamanටම ලැබෙන දෙයක් කියලා හඳුනා ගැනීමට මෙයා තණ්හා කරනවා. ඒක වෙන කෙනෙකුට ඒ ආදරේ ගියා කියලා ඒක හඳුනා ගන්න මෙයා කැමති නැහැ. අන්න ඒ වගේ තණ්හාවෙන් සංඥා ස්කන්ධෙට බැඳී යාමක් තියෙනවා. ඊළඟට සංඥා ස්කන්ධය ගැන දෘෂ්ටිය තියෙන එක මගේ කරගන්නවා. ඊළඟට සංඥා ස්කන්ධය පිළිබඳ මිම්ම තියෙනවා, මානෙ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ සංඥා ස්කන්ධය එහෙම නැත්නම් මේ සටහන් කර ගැනීම, හඳුනා ගැනීම පිළිබඳව තණ්හාව තියෙනවා, දෘෂ්ටිය තියෙනවා, මානෙ තියෙනවා. ඉතින් මෙන්න මේ තුන
ප්‍රහාණය වෙන්න ඕනේ. මේ තුන ප්‍රහාණය වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ අනිච්චානුපස්සනා කියන එක ශ්‍රාවකයන්ට පුහුණු කරන්නට අනුදැන වදාළේ. එහෙනම් මේ රූප සංඥා අරගෙන රූප සංඥාවල අනිත්‍ය ලක්ෂණය මතු කර ගන්න ඕන. ශබ්ද සංඥාදී අරගෙන ඒ ශබ්ද සංඥාවල අනිත්‍ය ලක්ෂණය මතු කර ගන්න ඕන. ගන්ධ සංඥා, රස සංඥා, පහස සංඥා සහ ධම්ම සංඥා අරගෙන ඒවයේ හඳුනා ගැනීම පිළිබඳ අනිත්‍ය ලක්ෂණය මතු කර ගන්න. උදාහරණයක් විදිහට අපේ ඇහැට අරමුණු වෙනවා අම්මා. ඒ අම්මා අරමුණු වෙනකොට ඒ අම්මා පිළිබඳව අපි හිතමු දැන් පුංචි කාලේ අපිට අවුරුදු 5දී කියලා ගමු. අපිට අවුරුදු 5දී අම්මා ගැන ඇති වෙච්ච සංඥාව නෙවෙයි දැන් ඉන්න වයසක අම්මා ගැන අපිට තියෙන සංඥාව. පුංචි කාලේ දකිද්දී ඒ රූපය ගැන හඳුනාගත් ආකාරයක් තියෙනවා නම් ඒක අනිත්‍ය ස්වභාවයටපත් වුණා. දැන් අපිට අපේ අම්මා කිව්වට පස්සේ වෙනත්ම ආකාරයක සංඥාවක් උපදින්නේ. අර ඉස්සෙල්ලා අපි සිහිපත් කළා පාසල් යන කාලේ සමන් කියලා යාළුවෙක් හිටියා. ඒ යාළුවා ඒ පාසල් යන කාලේ හඳුනගත් ආකාරය නෙවෙයි දැන් ආකාරය. දැන් කකුල් දෙකක් නැති කෙනෙක් වශයෙන් හඳුනගන්න. එහෙනම් කලින් සංඥා නිරුද්ධ වෙලා ගිහිල්ලා. අන්න ඒ වගේ ඇහැට පේන රූප අරගෙන අපි මෙනෙහි කරන්න ඕන පුංචි කාලේ ඉඳලාම අපි ඇසුරු කරපු විවිධ රූප සම්බන්ධව ඇති වුණ සංඥා වෙනස් වෙච්ච හැටි. පවුලේ සහෝදර සහෝදරිය ගත්තට පස්සේ ඒකට පුංචි කාලේ වැඩ කටයුතු කරද්දී සෙල්ලම් කරද්දී අපි අඳුනගත් ආකාරයක් තියෙනවා. අඩි 3-4ක් උස, අඩියකට අඩු ප්‍රමාණයක් මහත, ඒ වගේ පුංචි ඇඳුම් පැළඳුම් අඳින එහෙම හඳුනා ගැනීමන්නේ තිබ්බේ. පුංචි කාලේ අපේ සහෝදර සහෝදරියෝ ගැන. ඒ හඳුනා ගැනීම දැන් හඳුනා ගැනීමට වඩා වෙනස්. ඒ කියන්නේ ඒ හඳුනා ගැනීම නිරුද්ධ වුණා. දැන් හඳුනා ගැනීම අඩි 6ක් 5මාරක් විතර උස, අඩි 1මාරකට ආසන්න මහතක් තියෙන ලොකු ඇඳුම් පැළඳුම් අඳින. ඒ කියන්නේ දැන් අලුත් සංඥාවක් ඉපදිලා. ඒ වගේ පුංචි කාලේ අපි ඇසුරු කරපු යාළුවෝ ගැන ඇති වෙච්ච සංඥාව නෙවෙයි දැන් අපිට ඒ යාළුවෝ දකිද්දී ඇති වෙන්නේ. දැන් වෙනස්ම සංඥාවක්. ඒක කළු වෙලා නැත්නම් සුදු වෙලා නැත්නම් මහත් වෙලා කෙට්ටු වෙලා. ඒ වගේ හොඳට අරගෙන බලන්න තමන්ගේ ජීවිතේ ඇහැට පේන රූප සම්බන්ධව සංඥා වෙනස් වුණා. ඊළඟට පුංචි කාලේ තමන් ගම ගැන හඳුනාගත් ආකාරයක් තියෙනවනේ. දැන් ගමට ගියාට පස්සේ මොකද කියන්නේ? ගම වෙනස් වෙලා. එහෙනම් දැන් වෙනස් ආකාරයකට ගම හඳුනගන්නෙත්. එහෙනම් අතීතයේ ගම ගැන ඇති කරගත සංඥාව නිරුද්ධ වෙලා දැන් අලුත් ආකාරයකට තමයි අපිට ගම හඳුනගන්න වෙලා තියෙන්නේ. ඉස්සර ගමේ යම් කිසි තැනක තිබ්බනම් බස් වලට ඒක කඩලා. දැන් තියෙනවා වෙන තැනක බස් වලට. එහෙනම් වෙනත් ආකාරයකට හඳුනගන්න වෙන්නේ ගමේ. අන්න ඒ වගේ හඳුනා ගැනීම ඒ වගේ අපි ඇසුරු කරන අය සහ අපි ඇසුරු කරන දේවල් සම්බන්ධව හැම මොහොතකම වෙනස් වෙනවා. උදේ ගෙදරින් යනකොට හොඳට නාල කියලා මූණ හොඳට පුයර ගල්වලා සෝදලුම් ගල්ලා හරිම ලස්සනට ගෙදරින් යනනේ වැඩ කරන අය. හැබැයි හවස ගෙදර එද්දි අර උදේ යනකොට එයා හඳුන ගන්න ආකාරයට වඩා වෙනස් ආකාරයකට හවස හඳුනගන්නේ. දාඩිය දාගෙන ඒ කියන්නේ හඳුන ගන්න ආකාරය වෙනස් වෙනවා. දාඩිය දාගෙන පණ ගිහිල්ලා වගේ ඊළඟ ඇඳුනුත් අවුල් වෙලා වගේ. ඒ කියන්නේ උදේ හඳුනාගත් ආකාරය අනිත්‍ය ස්වභාවයටපත් වෙලා වෙනත් ආකාරයකට හඳුන ගැනීම සිද්ධ වුණේ. තමන්ගේ රූපේ කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ පින්නති බලන්නකෝ. මතක ඇති කාලයකට යන්න අවුරුදු 5ට 10ට ඒ කාලේ ඔය රූපය හඳුනගත් ආකාරයටමද දැනුත් ඔය රූපය හඳුනගන්නේ. ඒ කාලේ ඔය කොණ්ඩේ හඳුනගත් ආකාරයටමද දැන් ඔය කොණ්ඩේ හඳුනගන්නේ නැහැ. දැන් ඔය කොණ්ඩේ ඉදිල වෙන්න පුළුවන්. පුංචි කාලේට වඩා ලොකු වෙනස්කම් ඇති. පාට, උස මහත. එහෙම අතීතයේ දත් 32ක් තියෙනවා කියලා හඳුනගත්තත් දැන් දත් 28ක් තියෙනවා කියලා හඳුනගත්තත් දැන් දත් කීපයක් හැලිලා නම් දැන් සංඥා වෙනස්. දත් වහල්ල ගැන පවා සංඥා වෙනස් වෙනවා. ඒක අපි කියන්නේ සංඥාව කියන එක අපට එච්චර ගෝචර කරන්න අමාරු හැඟීමක්. නමුත් හොඳට හිතුවොත් තේරුම් ගන්න පුළුවන් මේ සංඥා කියන එක වෙනස් වෙනවා. උදේ ඇති වෙන සංඥා හවස ඇති වෙන්නේ නැහැ. හවස ඇති වෙන සංඥා ඊළඟ දවස් උදේ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම මොහොතකම ඇති වෙන සංඥාව ඇති වෙලා වෙනස් වෙන නිරුද්ධ වෙලා යනවා. නැවත අලුත් සංඥාවක් උපදිනවා.
ඒ වගේ ඇහැට පේන රූප සම්බන්ධව එහෙම සංඥාවල වෙනස් වීම අපට අල්ල ගන්න පුළුවන්. කනට ඇහෙන ශබ්ද සම්බන්ධව පුංචි කාලේ අපේ අම්මා අපේ කනට ඇහෙන්න කිව්වේ මොනවද? නැලිවිලි ගී. එතකොට අපි ඒ ගී ඒ ආකාරයෙන් හඳුනගත්තනේ. හැබැයි ඒ කාලයක් ඇවෑමෙන් අම්මා කතා කරන දේවල් කියන දේවල් කලින් කරට අපි හඳුන ගන්න ආකාරය මොකද වෙන්නේ? වෙනස් ආකාරයෙන් බාටපත් වෙනවා. එන්නේ අපේ කනට ඇහෙන ශබ්ද සම්බන්ධව ඇතින සංඥා වෙනස් වෙනවා. ඒ වගේ දැන් සමහර විට අපි හිතමු දැන් තමන්ගේ අම්මගේ පුංචි කාලේ නැලිවිලි ගී හඬ හරි මිහිරි කොට හඳුනගන්න. ඉතින් දැන් වයසයි නම් දැන් ගොරෝසු හඬක් විදිහට හඳුනගන්නේ. ඒ වගේ අපට ඇහෙන දේවල් සම්බන්ධ සංඥා වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔන්න ගිරවෙක් කඩනවා. එතකොට ඒ ගිරවෙක් කඩනවා කියලා සංඥාව උපදිනවා. ඊළඟට මයිනෙක් කඩුවොත් මොකද වෙන්නේ? ඊට පස්සේ තවත් සංඥාවක් උපදිනවා මයිනෙක්ගේ හඬ කියලා. ඊළඟට කවුඩෙක් ඇඬුවොත් කපුටෙක් ඇඬුවොත් ඔන්න ආපහු නැවත සංඥාවක් උපදිනවා කපුටු හඬ කියලා. ඒ කියන්නේ අනිත් කලින් හැම සංඥාවක්ම ශබ්ද සංඥාවක් නිරුද්ධ වෙලා ගිහිල්ලා. භාවනාවකට ගිහිලා මේ බාහිර ලෝකයට එහෙම හිත යොමු කරගෙන හිටියොත් සුළඟේ හඬ හඳුන ගන්නවා. ඒක නිරුද්ධ වෙනවා. ඊළඟට එකපාරට කවුඩෙක්ගේ හඬ ඇහෙනවා. ඒ සංඥා ඒක හඳුන ගන්නවා. ඒක නිරුද්ධ වෙනවා. එකපාරටම හඳුන ගන්නවා මැස්සෙක් වැහුවා කියලා එකට. ඒ සංඥා නිරුද්ධ වෙනවා. ආපහු පක්ෂියෙක්ගේ හඬ ඇහෙනවා. ඒ වගේ කනට ඇහෙන ශබ්ද සම්බන්ධව සංඥා වෙනස් වෙනවා. එන අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඊට නාසයට දැනෙන ගඳ සුවඳ සම්බන්ධව. ඊළඟට දිවට දැනෙන රස සම්බන්ධව ආහාර ගන්න වෙලාවක ඔය ඇඹුල් රස හඳුන ගන්නවා. ඊළඟට තිත් රස හඳුන ගන්නවා. මේ එකම ආහාර වේලක පැන් රස හඳුන ගන්නවා. ඒ වගේ සංඥා සමූහයක් ඇති වෙමින් නැති වෙමින් එක ආහාර වේලක් අනුභව කරද්දී චිත්තසංතසිය තුළ වැඩ කරනවා. ඒ වගේ කයට දැනෙන පහසවල් හඳුන ගන්න ආකාරයන්. හිතට දැනෙන සිතුවිලි හඳුනා ගැනීම. අපි වෙලාවකට කියන්නේ උදේට වඩා දැම්මට තරහ ගිහිල්ලා. උදේ හඳුනගත් ආකාරයට වඩා වෙනස් ආකාරයකට තමයි දැන් තරහ හඳුනගන්නේ. ඒ වගේ අනිත් අයගේ ආදරය සම්බන්ධවත් අපි කියන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් මෙයාගේ ආදරය. කියන්නේ ඉස්සර හඳුනගත් ආකාරයට නෙවෙයි දැන් මෙයාගේ ආදරය හඳුනගන්නේ දැන් ඒක වෙනස් ආකාරයකට හඳුනගන්න වෙලා තියෙන්නේ. ඒ වගේ මේ සංඥාව කියන්නේ එක්තරා විදිහක උපකරණයක් වගේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට ගෝචර වෙන විවිධ අරමුණු වල ආකාරය ගන්න. එක්තරා විදිහක උපකරණයක් වගේ. කියන්නේ සංඥා කියන උපකරණයට නැවත ඇති වෙන නැති වෙන සංඥාව කියන චෛතසිකයට හැඟීමට හරියට උපකරණයකට වගේ ඒ අවස්ථාවල අරමුණු වෙන දේවල් වල ආකාරය යම් ආකාරයකට ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි හැම මොහොතකම මේක වෙනස් වෙනවා. බුද්ධ දේශනාවට අනුකූලව චිත්තක්ෂණයක් තුළ සංඥාව ඇතුළ වෙනස් වෙලා නැති වෙලා යනවා. ඇහි පිල්ලමක් ගන්න කාලයක් තුළ සංඥා දසදහස් ගාණක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. එතකොට දැන් අපි ගමු වචනයක් ගත්තොත් එහෙම බුද්ධෝ කියන වචනය ඇහෙනකොට බූ කියද්දී මේ පැත්තෙන් බූ කියද්දී ওই පැත්තෙන් ඒක හඳුන ගන්න ඕන. ඉද් කියද්දී ඒක හඳුන ගන්න ඕන. දෝ කියද්දී ඒක හඳුන ගන්න ඕන. කියන්නේ දෙමළ වචනයක් කිව්වට අපිට හඳුන ගන්න බෑනේ එහෙම. දෙමළ වචනයක් කිව්වොත් එහෙම මොකක් හරි සතෙකුට හරි කියන නමක් ඒක හඳුන ගන්න අමාරුයි. ඇයි? අපි කලින් ඒ සම්බන්ධ හඳුනා ගැනීම නැති නිසා. නමුත් බුද්ධෝ කියන එක අපි හඳුනගෙන තියෙන නිසා ඒ වචනයක් පාසා නිවැරදි හඳුනා ගැනීම පහළ වෙනවා. ඉතින් මේ බූ කියද්දී ඇති වෙන හඳුනා ගැනීම නිරුද්ධ වෙලා තමයි අල්ලා යන්න කියද්දී සංඥාව උපදින්නේ. ඒක නිරුද්ධ වෙලා තමයි දෝ කියද්දී ඒක හඳුනගන්නේ. ඊළඟට ඒ තුන ගැනම තියෙන ඒ සංඥාව නිරුද්ධ වෙලා යනවා. ඒ වගේ පින්නත් හොඳට අරගෙන බලන්න මේ සංඥාව කියන එක හැම මොහොතකම මේ දොරටු හය ඇසුරු කරගෙන විවිධ ආකාරයට ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. අන්න ඒ පිළිබඳ හොඳට මෙනෙහි කරන්න ඕනේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ අතීතය සම්බන්ධව. අතීතය කියන්නේ පෙර ජීවිතයේ අතීතය කියන්නේ අතීතයේ එහෙම පුංචි කාලේ ඉඳලා හරි සසර ජීවිතේ හරි එහෙම
විවිධ සංඥා ඇති වුණා නම් මේ හැම සංඥාවක්ම ඇතිවීම නැතිවීම ස්වභාව කරගත්තා. ඊළඟට පච්චුප්පන්න මේ මොහොතේ යම් සංඥාවක් උපදිනවා ඒවත් අතීත වශයෙන්ම වර්තමානයේ පච්චුප්පන්න සංඥාත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. අනාගතයේ උපදින තියෙන සංඥාත් හෙට දවසේ උපදින තියෙන සංඥාත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ආධ්‍යාත්මිකව තමන්ගේ පැත්ත උපදින සංඥා ඇහැකඩ නාසය දිවකය මනස ඇසුරු කරගෙන අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. බාහිර අයගේ හිතවල උපදින සංඥාත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ විදියට හීන ප්‍රනීත කියන්නේ දිව්‍ය ලෝකවල උපදින සංඥා ඊළඟට සතරපාදී ගොරෝසු තැන්වල උපදින සංඥා ඊළඟට ආසන්නයේ යම් යම් අයගේ හිතවල උපදින සංඥා දුර එක එක අයගේ හිතවල උපදින සංඥා ආදී වශයෙන් ඕලාරික සුකුමාදී වශයෙන් 11 ආකාරයකට රූපාවචර අරූපාවචර කාමාවචර සියලුම ලෝකයන් ග්‍රහණය වෙන විදියට සංඥා ස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කර ගන්න ඕන. එතකොට සංඥාව ගැන කලකිරෙනවා. ඊළඟට මේ සංඥාව උපදින්නේ මොනවා නිසාද? අවිද්‍යාව නිසා සංඥාව උපදිනවා. අවිද්‍යාව නිසානේ නිත්‍ය සංඥාව උපදින්නේ. අවිද්‍යාව නිසානේ සුඛ සංඥාව උපදින්නේ. අවිද්‍යාව නිසානේ ආත්ම සංඥාව උපදින්නේ. ඊළඟට පෙර ජීවිතයේ අවිද්‍යාවේ හින්දානේ මේ ජීවිතේ මේ සංඥාව උපදින්නේ. ඊළඟට තණ්හාව නිසා සංඥාව උපදිනවා. පෙර ජීවිතවල තිබ්බ තණ්හාව හින්දා තමයි මේ වගේ සංඥා ස්කන්ධයක් ලැබුණේ අපට. ඊළඟට කර්මය හේතු වෙලා පෙර ජීවිතවල කරපු කර්ම ශක්තියින් හේතු වෙලා අපට උපදින සංඥාත් වෙනවා. ඊළඟට ස්පර්ශය නිසා සංඥා උපදින. ඒක ළඟ හේතුව. දුර හේතුව අවිද්‍යාව තණ්හා කර්ම, ළඟ හේතුව ආසන්න හේතුව ස්පර්ශය. ඒ කියන්නේ මේ මොහොතේ ඇහැට අරමුණු වෙන රූප, ඒ කියන්නේ ඇහැට පේන රූප, චක්කු ප්‍රසාද, චක්කු විඥාන ඊළඟට චක්කු සම්පස්සේ හේතු වෙලා මේ මොහොතේ සංඥා උපදිනවා වෙනස් වෙන නැති වෙනවා. මේ මොහොතේ මේ ඇහෙන බණ වලට අනුකූලව ඒ ශබ්දාරම්මණය ඊළඟට සෝත ප්‍රසාදය ඊළඟ සෝත විඥානය සහ සෝත සම්පස්සේ හේතුල මේ වෙලාවෙත් මේ ඇහෙන බණ පදයක් පාසා හඳුන ගන්න සිතුවිලි ඇති වෙනව නැති වෙනවා. බණක් අහලා ඉවර වෙනවා කියන්නේ සංඥා කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙලා නැති වෙලා යන අවස්ථාවක්. ඉතින් අන්න ඒවා පිළිබඳව අපි සිහිය පවත්වන්න ඕනේ. සාමාන්‍ය රූපයට වඩා වේදනාවටත් වඩා සංකාරයටත් වඩා විඥාණයටත් වඩා සංඥා විදර්ශනාට ගන්න එක අපහසුයි. ඒක බොහෝ අයට ගෝචර කරගන්න අපහසුයි. නමුත් ඒකත් අපි තේරුම් ගන්න ඕනේ හැඟීමක්, සිතුවිල්ලක්, චෛතසිකයක් අපිට මුළු ලෝකෙම හඳුන ගන්න උපකාර වෙන අපි නිරන්තරයෙන්ම භාවිතා කරන දෙයක් මේක. ඉතින් ඒ විදිහට පින්නත් මෙන්න මේ විදිහට මේ සංඥා ස්කන්ධය ගැන දැන කියාගෙන සංඥා ස්කන්ධය මේ අවිද්‍යාව තණ්හා කර්ම ස්පර්ශ ආදී හේතු වල හට ගන්න හැටිත් ඒව නිරුද්ධ වෙද්දී මේ සංඥා නිරුද්ධ වෙන හැටිත් හොඳට ප්‍රකට කර යනකොට සංඥා ස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණ ප්‍රකට වෙනවා. එතකොට මේ සංඥා ස්කන්ධයකට කලකිරීම ඇති වෙනවා. කලකිරීම ඇති වෙනකොට සංඥා ස්කන්ධය ගැන දෙන තණ්හා දෘෂ්ටි මාන ආදී ප්‍රහාණය වෙනවා. ඔය මම ඉගෙන ගත්තා මම මහාචාර්ය කෙනෙක් මං මේ වගේ කෙනෙක් කියලා මාන්නෙන් ඉන්න කෙනෙක් එහෙම මේ සංඥා ස්කන්ධය අරගෙන බැලුවොත් එයාට පේනවා එයාට දැනෙනවා සංසාර ගමනේම මේ විදිහේ විවිධ සංඥා ගොඩ ගහගෙන කටයුතු කළත් ඒ හැම සංඥාවක් මොකද උනේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ ජීවිතෙත් මේ සංඥා ගොඩ ගහගෙන ඒ සංඥා ගොඩට ලැබුණු ආචාර මහාචාර පදවි තානාන්තර තුල මම උඩඟුව හිටියට මේ හැම සංඥාවක්ම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා කියලා එයා කලකිරීමටපත් වෙලා නිහතමානී කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් ඇත්තටම මේ අපි අපේ ජීවිතේ ඔබ අපි කවුරුණත් මේ මාන්න ආදී කෙලෙස් සහගතව වාසය කරන්නේ අපිට මේ සංඥා ස්කන්ධ රූප වේදනා සංකාර විඥාන ආදී පංචස්කන්ධ ධර්ම වල අනිත්‍ය ලක්ෂණ ප්‍රකට නොවුණු නිසාම බව තේරුම් ගන්න ඕනේ. මේවා හරියට ප්‍රකට වුණොත් අපි දන්නවා මේවා ප්‍රකට වෙච්ච උතුමන් වහන්සේලා කොච්චරනම් නිහතමානීව අතීතේ වැඩ වාසය කරලා තියෙනවද කියලා. ඒ නිසා අද දවසේ අපි කතා බහ කළේ සංඥා ස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණ හෙවත් ඇතිවීම වෙනස් වීම නැතිවීම මතු කර ගැනීම. ඉතින් මේ සංඥාව කියන්නේ අනිකුත් චෛතසික ධර්මත් එක්ක ඇති වෙන නැති වෙන චෛතසික පරම්පරාවක්, හැඟීම් පරම්පරාවක්. අනිකුත් චෛතසික වලින් බේරලා මේ හැඟීම අරගෙන ඒ හැඟීම අරමුණු කර
මේ අනිත්‍ය ලක්ෂණ මතු කරගන්න අතීත අනාගත පච්චුප්පන්නාදී වශයෙන් එතකොට අපිට සංඥා ස්කන්ධය ගැන කලකිරීම විරාගය උපදින හැම දිනාටම මේ ගැඹුරු විදර්ශනා වර්ධනය කර ගැනීමට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා නැවත නැවත මේ ගැඹුරු විදර්ශනා ස්පර්ශ කිරීමට වීර්යවන්ත වේවා මේ වස්සාන කාලය තුළ තව තවත් බලවත් විදර්ශනාවන්ට යන්නට ශක්තිය ලැබේවා උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් ඔවුන්ගේ අරමුණු ලෙස පසුගිය ජූලි 28 වන දින මිය පරලෝකීය W.A. බන්දුපාල පියාණන් මාස 3කට පෙර මිය පරලෝකීය ලලිතා ජෙනට් සමරතුංග සහ හේමා මාලිනී දිසානායක දයාබර මෞතුමිය සහ නිලූෂා අබේනායක සෙනෙහබර මිතුරියන්ටත් අනෙකුත් වියෝ වූ ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීමයි. අප සමග සිටින අප මෙලොවට බිහි කළ දයාබර දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ට සහ නෑදෑ හිතමිතුරන්ටත් මේ පින් කුසල් ලැබේවා. සියලුම දෙනා සුවපත් වේවා. ලෝකවාසී සියලු දෙනා මේ වසංගත රෝගයෙන් අත්මිදීමට මේ පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා. මේ සඳහා දායක වූ අප සැමටත් මහත් වූ උනන්දුවෙන් හා ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කළා වූ සියලු දෙනාත් සුවපත් වේවා. සෑම කල්හි සම්‍යක් දෘෂ්ටික වේවා. එසේම පින්වත් දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත වූ ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානය හේතු වේවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.